132 වෙනි වතාවට ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ මේ සජීවී විකාශ සමග සම්බන්ධ වෙමින් ඉන්න මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාගෙන් ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික ආදරණීය රාමලිංගම් චන්ද්‍රසේකර සහෝදරයාගෙන් ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති අපේ ආදරණීය වසන්ත සමරසිංහ සහෝදරගෙන් අවසරයි. අපි සමග සජීවී ලෙස එකතු වී සිටින ආදරණීය සහෝදරින් සහෝදරවරුනි, විශේෂයෙන්ම විදේශවල ජනතා විමුක්ති පෙරමුණ එක්ක අත්වල බැඳගත්තු සහෝදර සහෝදරිනි, ඔබ හැම දෙනාගෙන් අවසරයි. දැනටමත් ඔබ කවුරුත් දන්නවා අපිට මේ මැයි දින සැමරුම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ COVID-19 වසංගත තත්ත්වයේ නැවත උස්සන්න වීම නිසා මහ ජනතාව එක්ක එකතු වෙලා කරන්න තිබිච්ච අවස්ථාව අහිමි වෙලා අද සජීවී විකාශයක් ලෙස තමයි අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි දන්නවා ලෝකේ පුරාමත් වැඩ කරන ජනතාවට, කම්කරු පන්තිර පොදු ජනතාවට මේ මැයි දිනේ තමන්ගේ හඬ නගන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ කොවිඩ් විසින් නිර්මාණය කරපු බාධා කිරීම මැද්දේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ කොවිඩ් වසංගතයේ පවා වැඩ කරන ජනතාවට විශාල හොඳ පාඩමක් උගන්වලා තියෙනවා කියලා. අද අපි ගත්තොත් ලෝකෙ දිහා බැලුවමත් ලංකාව දිහා බැලුවමත් පොදු ජනතාව, වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, පොදු ජනතාව, පීඩිත ජනතාව බරපතල වේදනාකාරී අරුබුදයට ලක් වෙලා තියෙනවා. අපි දකින්න අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් තත්ත්වය උග්‍ර වෙලා හුස්ම ගන්න ඔක්සිජන් නැතුව වේදනාව විඳින හැටි, මහමග මැරී වැටෙන හැටි, තමන්ගේ මියගිය ඥාතියා තමට බිරිඳ වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, ප්‍රවාහනය කරගන්න වාහනයක් නැතුව බයිසිකලේ බැඳගෙන යන හැටි, මලමිනී බයිසිකල් වල තියාගෙන යන හැටි, මිනිහක් පුච්ච ගන්න බැරුව වේදනාව විඳින හැටි, හැමතැනම ගිනි ගොඩවල් වගේ දරසය නිර්මාණය තියෙන හැටි අපි දකිමින් ඉන්නවා. ඒ නිසා මුළු ලෝකෙම අද අදාහ ගන්න බැරි අරුබුදයට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රධාන දේ තමයි මේ පීඩාවට පත් වෙන ජනතාව, වැඩ කරන ජනතාව මේ අරුබුදයන්ට, තමන් මුණ පාලන ව්‍යසනයන්ට සැබෑ හේතුව මොකක්ද කියන එක තාමත් හොඳ හැටි වටහා ගැනීම රසමත් වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේ මානව වර්ගයා, වැඩ කරන ජනතාව, ප්‍රමුඛ පීඩිත ජනතාව මුණ පාලන මේ අරුබුදයන්ට සැබෑ විසඳුම් හොයා ගන්නවා නම් ඒ අරුබුදයට හේතුව මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම වටහා ගත යුතුයි කියලා. ඒක වටහා නොගන්නා තාක්කල් මේ අරුබුදයන්ට විසඳුම් හොයා ගැනීමට සිදු වෙන්නේ නැහැ. හැම විටකම රැවටෙමින්, අරුබුදයටපත් වෙමින්, පීඩාවටපත් වෙමින් ජීවත් වෙන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇතම ගත්තොත් අපි දකින්න දේ තමයි අපේ රටේ ජනතාව, ලෝකේ ජනතාව, වැඩ කරන ජනතාව දැන් මේ පවතින පාලනයන්ගේ සැබෑ තත්ත්වය තේරුම් ගත යුතු තියෙනවා. මේ පවතින පාලනය කාගේද? මේ පවතින පාලනයන් මොනවද? පවතින සමාජය මොකක්ද? පවතින සමාජයේ කාටද අයිති කියන එක තේරුම් ගත යුතු තියෙනවා. අපි කවුරුත් දන්න මේ වෙලාවේ ලෝකේ පුරාම පවතින්නේ ධනපති සමාජ ආර්ථික ක්‍රමයක්. ධනවාදී සමාජයක්. ඒ ධනවාදී සමාජය වැඩ කරන ජනතාවට අයිති එකක් නෙවෙයි. ඒ ධනවාදී සමාජය පීඩාවට පත් වෙච්චට අයිති එකක් නෙවෙයි. ධනවාදී සමාජයේ අයිති ප්‍රාග්ධන හිමියන්ට, ධනපති පන්තිර මහා පරිමාණ ජාවරංකාරින්ට. නිසා ඒකේ සතුට තියෙන්නේ, සෞභාග්‍ය තියෙන්නේ, වාසනාව තියෙන්නේ, හැමදේම තියෙන්නේ මහා පරිමාණ ජාවරංකරුවන්ට, ප්‍රාග්ධන හිමියන්ට මිසක් වැඩ කරන ජනයාට නෙවෙයි. ඒ වගේම ඒ නිසා මේ ධනවාදය තුළ පවතින ධනපති රජය ජනතාවගේ රාජ්‍යයක් නෙවෙයි. ධනපති ආණ්ඩු ජනතාවගේ ආණ්ඩු නෙවෙයි. හැබැයි අපි දන්න දේ මොකක්ද? ලෝකේ පුරාම වගේම අපේ රටේ ජනතාවත් ඡන්ද කාලෙට ධනපති පක්ෂයක් තෝරගන්නවා තමන්ගේ පක්ෂ කියලා. ධනපති නායකයෝ තෝරගන්නවා තමන්ගේ නායකයෝ කියලා. ඒ වගේ නායකින්ට පක්ෂවල ඡන්ද දෙනවා තමන්ගේ පක්ෂයට ඡන්ද දෙනවා කියලා හිතාගෙන. ඒ ආණ්ඩුපත් වුණාම සන්තෝෂ වෙනවා තමන්ගේ පක්ෂ දෙනවා කියලා. හැබැයි ඒව එකක්වත් ජනතාවගේ පක්ෂ නෙවෙයි, ජනතාවගේ නායකයෝ නෙවෙයි. ඒවා ධනපති පන්ති වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂ. ධනපති ප්‍රාග්ධන වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂ. ධනපති ක්‍රමයෙන් රකින්න පක්ෂ, ධනපති ක්‍රමයෙන් රකින්න නායකයෝ. ඒ නිසා ධනවාදී තුළ තියෙන රාජ්‍ය කියලා කියන්නේ ධනපති ක්‍රමයෙන් රකින්න රාජ්‍යයක්. ඒකෙන් කවදාකවත් පීඩාවටපත් ජනතාව රකින්නේ නැහැ. ධනපති ක්‍රමය තුළ තියෙන ආණ්ඩු කියලා කියන්නේ ධනපති රාජ්‍ය මෙහෙවන ආණ්ඩු. ඒ ආණ්ඩු කවදාකවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්, වැඩ කරන ජනතාව වෙනුවෙන්, පොදු ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඔන්න ඔය සත්‍ය තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ජනතාව මුණ පාලා තියෙන අරුබුදෙන් ගොඩ එන්න. දැන් අපි කල්පනා බලුවොත් එහෙම අපිට මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න උදාහරණ කීපයක්ම තියෙනවා. දැන් මේ දිනේ අරගෙන බලන්න. වැඩ කරන ජනතාවගේ දිනේ මේ දිනේ. මේ දින නිර්මාණය වෙන්නේ කොහොමද? මේ දින නිර්මාණය මීට අවුරුදු 135කට කලින් 1886 කාලේ ලෝකේ කම්කරුවන්ගෙන් විශාල වශයෙන් වැඩ ගත්තා. ප්‍රාග්ධන හිමියෝ වැඩ ගත්තා. දවසට පැය 14ක් 16ක් වැඩ කරන සිද්ධ වුණා වැඩ කරන ජනතාවට. ඒ නිසා වැඩ කරන ජනයා Tamanට පැය 8ක වැඩ දිනයක් ඉල්ලලා සටනක් පටන් ගත්තා.
ඒ සටන තිබුණා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර. එක්සත් ජනපදයේ චිකාගෝ නුවර වැඩ කරපු කම්කරුවෝ 1886 දී තමන්ට පැය 8ක වැඩ දිනයක් දෙන්න කියලා සටනක් ආරම්භ කරා. සාමකාමී සටනක්, සාමකාමී පෙළපාලියක්, සාමකාමී උද්ඝෝෂණයක්. හැබැයි එදා තිබිච්ච පාලක පන්තිය, ජනතාවගේ ඡන්දයෙන් පාලක පන්තිය, ඒ පාලක පන්තිය ගත්තේ කාගේ පැත්තද? ඒ පාලක පන්තිය, ඒ රාජ්‍ය, ඒ ආණ්ඩුව, ඒ පාලකයන් වැඩකන් ජනගේ පැත්ත ගන්නවා වෙනුවට ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගත්තා. අරගෙන පැයට වැඩදිනේ ලබා දීම වළක්වන්න උත්සාහ කරා. නොදීන උත්සාහ කරා. පැයට වැඩදිනක් ඉල්ලන කම්කරුවන්ට වෙඩි දිබ්බා මර්ධනය කළා. අපි දන්නවා 1886 මේ මාසේ 4 වෙනිදා මේ අරගලයේ එක්තරා අවස්ථාවකදී කම්කරු සුදු කොඩි අරගෙන විශාල පෙළපාලියක් ගියා. ඒ පෙළපාලිය ඇතුළේ කුමන්ත්‍රණකාරීව ධනපති පන්ති විසින් කුමන්ත්‍රණකාරීව කිසියම් පිපිරීමක් කරලා ඒ පිපිරීම යොදාගෙන වෙඩි තියලා කම්කරු ඝාතනය කළා. ඒ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුත් මේ ගියා. ඒ ASCII කම්කරුවන්ටත් වෙඩි තිබ්බා. ඊට අමතරව කම්කරු නායකයෝ 7 දෙනෙක් එල්ල මැරුවා. ධනපති පන්තිය මොනතරම් විදිහේ කුරුරුද කියන එක මේ පෙන්වුවා. තමන්ව රකින්න පොලිස් නිලධාරීන්වත් මරාගෙන ජනතාවත් මරා දාලා ප්‍රාග්ධන හිමියා රකින්න ධනපති ආණ්ඩුව වැඩ කරා. ඒ නිසා බලය වෙනුවෙන්, ප්‍රාග්ධනය වෙනුවෙන් කුමන්ත්‍රණකාරී ලෙස බෝම්බ පත්තු කරලා මිනිස්සු මරනවා කියන එකට අත්දැකීම් තියෙන්නේ 1886 චිකාගෝ නෙවෙයි ලංකාවෙත් ඒ අත්දැකීම අපට තියෙනවා. පෞද්ගලික කාලේ ආණ්ඩු මාරුනේ එහෙම කියලා අපි කවුරුත් දන්නවා. ඒ ආණ්ඩු මාරුවීම සඳහා පත්වෙච්ච බෝම්බ වල අයිතිකාරෝ තාමත් නැහැ කියලා අපි කවුරුත් දන්න නිසා ධනපති පන්තියට, ධනපති ආණ්ඩු වලට, ධනපති පක්ෂ වලට, ධනපති නායකයින්ට බලයට එන්න ඕන නම්, බලය තහවුරු කරන්න ඕන නම් මිනි කඳු මතින් එක කරගන්නවා, කුමන්ත්‍රණ මතින් එක කරගන්නවා කියලා ඕක ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මේ ධනපති නායකයෝ, ධනපති ආණ්ඩු තමන්ගේ කරගෙන ඒවට ඡන්දෙ දීලා ඒව රකින්න එක නවත්තන්න අසමත් වුණොත් වැඩ කරන ජනතාව, පොදු ජනතාව අපි විශ්වාස කරනවා මේ මානව වර්ගයා මේ විඳින ඛේද වාචකයෙන් ගොඩ ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට මේ දින උගන්නන්න නැත්තේ ඒක මොකද මේ දිනේදීත් රාජ්‍ය ආණ්ඩුව පාලකයෝ ගත්තේ කම්කරුවන්ගේ පැත්ත නෙවෙයි, ප්‍රාග්ධන හිමියාගේ පැත්ත, කොම්පැනිකාරන්ගේ පැත්ත තමයි ගත්තේ. ඒ වගේ තමයි අපි ගත්තොත් අද වර්තමානයේ අපිට මේ වගේ උදාහරණ ගොඩක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් කොවිඩ් වසංගතය අරගෙන බලන්න ලෝකේ පුරාම. කොවිඩ් වසංගතයේ ධනපති පන්ති හදුව වසංගතයක් නෙවෙයි තමයි. හැබැයි කොවිඩ් වසංගතයේ පාලනය කිරීමේදී සහ ඒක පාවිච්චි කරගැනීමේදී මේ ධනපති ආණ්ඩු අධිරාජ්‍යවාදීන් ප්‍රාග්ධන හිමියන් එක පාවිච්චි කරන්නේ කොහොමද? ඒක පාවිච්චි කරන්නේ ඔවුන්ගේ වාසියෙන් මේක පාවිච්චි කරගනිමින් ඉන්නවා. අපි දැක්ක කොවිඩ් වසංගතය හැදිච්ච වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද? ඔව් අපි රට වහන්නේ නැහැ, වැඩ නවත්තන්නේ නැහැ කියලා. කොයි රට වහන්නේ නැහැ, වැඩ නවත්තන්නේ නැහැ කියලා කිව්වේ මිනිස්සු මේ අද්දී ලක්ෂ ගණන් වලින් කිව්වේ මොකක් සඳහාද? ප්‍රාග්ධනයට ලාභ ලැබීම සඳහා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් රටක් වැහුවොතින් කර්මාන්ත නතර වෙනවා. කර්මාන්ත නතර වුණොත් ප්‍රාග්ධනයට ලැබෙන ලාභ නතර වෙනවා. ඒ නිසා මේ ප්‍රාග්ධන හිමියන්ට, කර්මාන්ත කරුවන්ට, ජාවරම් කරුවන්ට ලැබෙන ලාභ නැවැත්වීම වැළැක්වීම සඳහා ජනතාවගේ ජීවිත බිල්ලට තියලා ජනතාවගේ ජීවිතවල සිද්ධ වෙන අනතුරු නොසලකා රටවල් පවත්වාගෙන යන්න උත්සාහ කරමින් හිටියා. අද අපි ඉන්දියාව දකිමින් ඉන්නේ මේ ඛේද වාචකේ. ඉන්දියාව ඇතුලේ සාමාන්‍ය ජනතාව මහමග මැරලා යනවා. ඔවුන්ට ඔක්සිජන් ටිකක් දෙන්න විදියක් නැතුව තියෙනවා. ඔවුන්ගේ මිනිහ පුච්ච ගන්න විදියක් නැතුව තියෙනවා. එහෙම තියෙද්දී ඔවුන්ගේ දහඩිය මාංශයෙන්, ඔවුන්ගේ ශ්‍රමයෙන් මුදල් හම්බ කරගත්තු, ප්‍රාග්ධන කොට ගහගත්තු, ලාභ ගහගත්තු ජාවාරම්කාරයෝ, මහා පරිමාණ ධනපතියෝ ප්‍රයිවට් ජෙට් වලින්, පුද්ගලික ගුවන් යාන වලින් රටින් පැනලා යනවා. මොකද්ද මේ ලෝකය? හැබැයි එහෙම යද්දිත් ඉන්දියාවේ ආණ්ඩුව වෙලා තියෙන්නේ මොකද්ද? ඉන්දියාවේ ආණ්ඩුවට රකින්න වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනයා නෙවෙයි, අර රටින් පැනලා යන මහා පරිමාණ ධනපති රකින්න පැත්ත තමයි ඉන්දියන් ආණ්ඩුව ඉන්නේ. හැබැයි ජනතාවගේ පත් වෙච්ච ආණ්ඩුව. ඒ නිසා ජනතාව තමන්ගේ කියලා හිතාගෙන ඡන්ද දීපු ආණ්ඩුව මේ ව්‍යසනයේදීත් අනිවාර්යයෙන්ම අරගෙන තියෙන්නේ ජනතාවගේ පැත්ත නෙවෙයි, අරගෙන තියෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකගේ තමන්ගේ පන්තියේ පැත්ත කියන එක අපේ රටේ වැඩ යන ජනතාව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ ධනවාදය කියලා කියන්නේ වැඩ කරන ජනයාට අයිති ක්‍රමයක් නෙවෙයි. පීඩිත පන්තිට අයිති ක්‍රමයක් නෙවෙයි. මේක පරාජයටපත් කිරීම තමයි වැඩ කරන ජනයාගේ අරමුණ බවට පත් විය යුත්තේ. නැතු ධනපති ක්‍රමය ඇතුලේ මොකෙක් කර නායකයෙක් තෝරගෙන ඔහු තමන්ගේ කරගෙන ඔහුට ඡන්දෙ දීලා ඔහු බලයට ගෙනල්ලා ඔහු රකින්න උත්සාහ කරනවා නම් මේ ඛේද වාචකයෙන් කවදාකවත් ගැලවෙන්න කම්කර පන්තියට වැඩ කරන ජනයාට පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මේ අත්දැකීම් ලෝකේ පුරාම තියෙනවා. නිසා මේ රාජ්‍ය ආණ්ඩුවේ නායකයින්ගේ සමාජ ක්‍රමයේ පන්ති ස්වභාවය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක සේවය කරන්නේ කොමුණ පන්තිද කියලා තේරුම් අරගෙන අපේ පන්තියේ දේශපාලනය හොයා ගැනීම, අපේ පන්තියේ දේශපාලනය තේරුම් ගැනීම, අපේ පන්තියේ දේශපාලනය වැළඳ ගැනීම තමයි අපි හිතන මේ වෙලාවේ මේ දිනේදී අපේ රටේ වැඩ කරන ජනතාව තබාගත් අධිෂ්ඨාන කියලා අපි විශ්වාස කරනවා. දැන් කල්පනා කරලා බලන්න අපි අපේ රට දිහා ගත්තොත් ලංකාවේ මේ වෙනකොට අපි කවුරුත් දන්න විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා.
අපිට කලින් කතා කරුවා අපේ පක්ෂ නායක අනුර සහෝදරයා මේ ආර්ථික අර්බුදයේ දිගපළල සංඛ්‍යාලේඛනත් එක්ක කතා කරමින් හිටියා. මේ ආර්ථික අර්බුදයේ දැන් සමාජ අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. අද අපේ රටේ ජනතාව සන්තෝෂ පුළුවන් කිසිවක් ඉතුරුලා නැහැ. අපි අහුව ජනතාවගෙන් ඔබ සතුටු වෙන්නේ මොකෙන්ද කියලා ජනතාවට සතුටින් ඉන්න පුළුවන් කිසිම හේතුවක් අද අපේ රට තුල නැහැ. හැමතැනම තියෙන්නේ මොකද්ද? ප්‍රශ්න, ගැටලු, වේදනාව, කඳුල, දුක, අවිශ්වාසය, අපේක්ෂා භංගත්වය ඒක තමයි හැමතැනම තියෙන්නේ. මර්ධනය, තර්ජනය හැමතැනම තියෙන්නේ ඒක තමයි. එහෙම තැනටපත් කරලා තියෙනවා. පත් වෙලා තියෙන කොහොමද? ලක්ෂ 69ක් ඡන්දිල හදපු ආණ්ඩුවක් තියෙන වෙලාවක. තමන්ගේ නායකයෙක් කියලාගෙන නායකයෙක් ගෙනගත්තු වෙලාව. තමන්ගේ කියලා ආණ්ඩුවක් හදාගත්තු වෙලාවක තමයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තමන්ගේ කියලා හදාගත්තු ආණ්ඩුව ලක්ෂ 69ක් ඡන්දිල හදාගත්තු ආණ්ඩුව දැන් වැඩ කරන්නේ කවුරු වෙනින්ද කියලා අපි හිතනවා. ඡන්ද දීපු අයත් නොදීපු අයත් කවුරුත් කල්පනා කරලා බලන්න ඕනකම තියෙනවා කියලා. දැන් මේ ආණ්ඩුව වැඩ කරන්නේ කවුරු වෙනින්ද? මේ ආණ්ඩුව වැඩ කරමින් ඉන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි, තමන් වග කියන විදේශ හාම්පුතුන් වෙනුවෙන්, ජාවරම් කරුවෙන් වෙනුවෙන් සහ තමන් නියෝජනය කරන පන්ති වෙනුවෙන් කියන එක අපිට ඉතාමත් හොඳින් පෙනෙමින් තියෙන මේ වෙලාවේ. දැන් අනුර සහෝදරත් මතක් කරපු නමුත් මේ අපි ගත්තොත් අපි සටන් කීපයක් කරන් බලන්න. අපි විශ්වාස කරනවා මේ වර්තමාන ආණ්ඩුව මේ ධනපති ආණ්ඩුවට අපේ රටේ රජයේ සේවකයෝ වැඩ කරන ජනතාව විශාල ප්‍රමාණයක් ඡන්දෙ දුන්නා කියලා. හැබැයි වැඩ කරන ජනයාගේ ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවක් නායකයෝ දැන් වැඩ කරන ජනයාගේ ප්‍රශ්න ඉස්සර හැසිරෙන්නේ කොහොමද? එල්ලීම් ඉස්සර හැසිරෙන්නේ කොහොමද? අපි දන්නවා පහුගිය කාලේ වතුකම් කරුවන් රුපියල් 10 දිනා ගන්න මොනතරම් විදිය රගලක් කරන්න සිදු වුණාද කියලා. දැවැන්ත අරගලයක් කරලා විශාල උද්ඝෝෂණ කරලා තමයි රුපියල් 10 දිනා ගන්න සටන අරගන්න සිදු වුණේ. ඒකෙත් අවසාන ගත්තොත් වතුකම් කරුවන් රවට්ටලා තිනවා මේ රුපියල් 10 නාමිකව ලබා දීලා. ඊට පස්සේ මෑත කාලෙත් ගත්තොත් වැඩ කරන ජනතාව තුළ අරගල ගොඩක් තියෙනවා. සෞඛ්‍ය සේවය වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ කොවිඩ් තත්ත්වයේ තුල පවා පාට බහින් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගුරුවරයන්ට තමන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම සඳහා පාට බහින් සිද්ධ වෙලා තියෙනවා. මේ ආණ්ඩු පත් කරපු ජනතාව තමන්ගේ ප්‍රශ්න කියනකොට ඒකට ඇහුම්කන් දෙනවා වෙනුවට ධනපති ආණ්ඩුව මත කාන්නේ ඒක උන්ට මහමග රස්තියාදුන් දාරනවා නැත්නම් උන්ට මර්ධනය කරනවා, තරජනය කරනවා, බීවැද්දීම් කරනවා. එතකොට ආණ්ඩුව තමන්ගේ නම් ඇයි මේ තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න මෙතරම් මහන්සියෙන් සිදුලා තියෙන්නේ? නිසා වැඩ කරන ජනතාව තේරුම් ගන්න ඕන ගම තියෙනවා මේ තමන් පත් කරපු ආණ්ඩුව තමන්ගේ නෙවෙයි, තමන්ගේ පන්තියේ නෙවෙයි, තමන් පත් කරගත්තු නායකයා තමන්ගේ නෙවෙයි, වෙන පන්තික නායකයෙක්. ඒ නිසා එවැනි අනුන්ගේ පන්තිවල නායක අපට සතුරු පන්තිවල නායකයෝ තමන්ගේ කරගැනීමේ ඛේදවාචක තමයි මේ තියෙන නිසා අපි අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු තියෙන්නේ මොකද්ද? මේ නායකයෝ, මේ ආණ්ඩු, ධනපති ක්‍රමය, ධනපති නායකයෝ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ගෙන ආය නෙවෙයි කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා එවැනි අය වැළඳ ගැනීමේ දේශපාලනේ අත්තරින්න දැන් කාලය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි ගත්තොත් අපේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් මෑත කාලෙන් ප්‍රශ්න තමයි දැන් අපි ගත්තොත් එක පැත්තෙන් ගත්තොම දැන් මේ පොහොර ප්‍රශ්නේ මතුවලා තියෙනවා. දැන් ජනාධිපතිවරයා හදිසියේ තීන්දුවක් ගන්නවා, ගැසට් එකක් ගහනවා කියලා කියනවා විදේශ වලින් ගෙන්නන රසායනික පොහොර වහම නවත්තන්න. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේක ඉතාමත් හොඳ රැඩිකල් තීන්දුවක්, හොඳ තීන්දුවක් ගත්තේ මේ දේශප්‍රේම තීන්දුවක් ගත්තා කියලා. අපි පෙනී ඉන්නේ රසායනික පොහොර වෙනුවෙන්. අපි දන්නවා රසායනික පොහොර අපේ රටේ කෘෂි කර්මාන්තයට, අපේ රටේ පරිසරයට, අපේ රටේ ජලයට විශාල විනාශයක් කළා තියෙනවා අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ. හැබැයි මොකක් වුණත් දැන් මොකදලා තියෙන්නේ මේ රසායනික පොහොර භාවිතය නතර කරනවා නම් කළ යුතු තියෙන්නේ සැලැස්මකට අනුව. හැබැයි මේ ධනපති ආණ්ඩුවට එහෙම සැලැස්මක් නැහැ. අපට මතකයි මේ ජනාධිපතිවරයා මැතිවරණ කාලේ මොකද්ද කිව්වේ? ජනාධිපතිවරණ කාලේ මේ ජනාධිපතිවරයා දැන් මේ රසායනික පොහොර වහම තහනම් කරන්න කතාන ජනාධිපතිවරයා ගිහිල්ලා අනුරාධපුරදී කිව්වේ මොකද්ද? ගොවි ජනතාවට නොමිලේ පොහොර දෙනවා කිව්වා. ඒ නොමිලේ දෙනවා කිව්වේ කාබනික පොහොර නෙවෙයි, රසායනික පොහොරම තමයි. එතකොට මීට අවුරුදු 2කට කලින්, එකහමාරකට කලින් මේ දැක්ම තිබුණ නැද්ද? දැන් මේ අද රසායනික පොහොර තහනම් කරන්න හදන මේ පරිසරය පිළිබඳව ප්‍රශ්නේ තේරුම් අරගෙන මේක වැරදි කියලා තේරුම් අරගෙන නම් ඇයි ඒ දැනුම තිබුණ නැති මීට අවුරුදු එකහමාරකට කලින්? ඒ එදා කියන්න බැරුණේ ජනතාවට මේ රසායනික පොහොර පාවිච්චි වැරදි, අපි ඒක නවත්තනවා, අපි ඒ වෙනුවට වෙන එකක් කරනවා කියලා. හැබැයි එදා ජනාධිපතිවරණ කාලෙදි කිව්වා නම් එහෙම ගොවියන් ගාවට ගිහිල්ලා අපි පොහොර ගෙන එක නවත්තනවා කියලා ජනාධිපති වෙන්න හම්බෙන්නේ නැහැ. නිසා එදා එකක් කියලා ඡන්දය අරගෙන අද තව එකක් කියනවා. අපි දන්න හොඳටම රසායනික පොහොර නතර කරලා ඒ වෙනුවට කාබනික පොහොර ගේන එක ලොකු ක්‍රියාවලියක්. ඒකට යාන්ත්‍රණයක් තියෙන්න ඕන, සැලසුමක් තියෙන්න, ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලට දාලා මොකක්වත් නැතුව නිකන් ජනප්‍රිය තීන්දුවක් ගන්නවා මේක නවත්තන්න. එයි මේ වෙන කිසිවක් නෙවෙයි, පොහොර ගේන සල්ලි නැහැ. අද ආණ්ඩුව ඉන්න විශාල මූල්‍ය අර්බුදයක. බඩු ගේන සල්ලි නැහැ. ඒ නිසා මොකද කරන්නේ? වාහන ගේන සල්ලි තියෙන හැබැයි ජනතාවට ඕන ගේන සල්ලි නැහැ. ඒ නිසා එක පැත්තෙන් ගත්තොත් කහ ලංකාවට ගෙන්වීම නතර කරලා තියෙන එක නිසා රථ වාහන වර්ග,
ස්පෙයා පාර්ට්ස් ගෙන නතර කරලා තියෙන එක නිසා සරමෙක් භාණ්ඩ ගෙන නතර කරේ නිසා දැන් මේ පොහොර ගැනීම නතර කරන්න යන්නේත් ඕක නිසා. මෙතනින් පස්ස සමහරට තෙල් ගෙනක සීමා කරන්නත් ලෑස්ති වෙන්න පුළුවන් මේ ආණ්ඩුව. නිසා සල්ලි නැතුණාට පස්සේ ජනතාවට ඕන දේවල් ගෙනක නවත්තලා ඒක වෙන ජනප්‍රිය ක්‍රමයකින් ලකුණු දාගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ ජාතිය ජනප්‍රිය වැඩවලින් නැත්නම් මේ ජාතිය මැජික් වැඩවලින් ජනතාවගේ ප්‍රශ්න යට ගන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මේක විසින් වෙන්න පුළුවන් දේ තමයි එකවරම පොහොර ගේනක නතර කරොත් ගොවිතැන කඩාගෙන වැටෙනවා, කෘෂිකර්ම කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකත් ආයි වාසි වෙන්නේ ධනපති පන්තියට. අපේ රටේ ගොවි ජනයා විවගාවෙන් ඉවත් වුණොත් පොහොර නැහැ කියලා මොකද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ ලංකාවට කන්න හාල් ගෙන් සිද්ධ වෙනවා. අන්න ජාවාරම් කරන්නට අවස්ථාවක් තියෙන මොකද්ද? පිටින් හාල් ගෙනලා විකුණලා සල්ලි හම්බ කරන්න. නිසා මේ ගන්න ක්‍රියාමාර්ගවල අවසන් ප්‍රතිඵලය වෙන්නේ ජාවාරම් කරුවන් හම්බ කර ගැනීම වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපේ රටේ ගොවි ජනයා වගාවෙන් ඉවත් වුණොත් එහෙම මොකද සිද්ධලා තින්නේ? ඉඩම් ටිකට කරන දෙයක් නෑ. ඊට පස්සේ කොම්පැනි කරන්න පුළුවන්කම තියෙනවා තුට්ටු දෙකක් ගෙලා ඉඩම් ටික මිලදී ගන්න. නිසා ගොවි ජනයාගේ ඉඩම් ටික කොල්ල කෑම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රට ඕන කරන හාල් ටික පිටින් ගෙන්නලා සල්ලි හම්බ කරගැනීම කියන ජාවාරම් කරුවන්ගේ ඕන කනුත් මේක අස්සේ හැංගිලා තියෙන පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ජනප්‍රිය ලෙස මතු පිටින් පෙනෙන දේවල් වල ඇත්ත අර්ථයේ ඒව නෙවෙයි මේ බැරිකමට නැතිකමට නොදන්නාකමට කරන දේවල් තමයි දකින්න ඕනකම තියෙන. නිසා ගොවි ජනතාවගේ ප්‍රශ්න උත්තරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ගොවියගේ ප්‍රශ්න තේරුම් ගන්නවත් මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අපි දකින දේ තමයි අද හැමතැනම උද්ඝෝෂණ කරන මේ අලිමිනිස් ගැටුමේ ප්‍රශ්නය. සරල ප්‍රශ්නයක් මේ තියෙන්නේ. එතකොට ඊටාම සරල ප්‍රශ්නයක් වෙච්ච මේ අලිමිනිස් ගැටුමේ සම්බන්ධ ප්‍රශ්න ගත්තම තිසඳන් ආණ්ඩුව අසමත් වෙලා තින්නේ ඇයි? දින 100කට වැඩි කාලයක් තිස්සේ වල් සබකුල ජනතාව උද්ඝෝෂණයක් කරමින් උපවාසයක් කරමින් කියන මේ ප්‍රශ්න උත්තරයක් දෙන්න කියලා. ඕන් ඉල්ලන ඉතා සරල සාධාරණ උත්තරයක් මොකක්ද? ඒ තමයි අලින්ට ජීවත් වෙන්න කැලෑ ප්‍රදේශයක් ගැසට් කරලා වෙන් කරන්න කියලා. ඒ නිසා අඩු ගානේ දැන් ජනතාව ඉල්ලන්නේ මේ අලිය එලවල අපිට කැලේ දීපන් කියලා නෙවෙයි. මේ ජනතාව ඉල්ලන්නේ වනාලින්ට ජීවත් වෙන්න නිශ්චිත කැලෑ ප්‍රදේශයක් වෙන් කළ දෙන්න කියලා. මොකද හම්බන්තොට පැත්තේ පහුගිය කාලේ කරපු සමහර දේවල් නිසා හම්බන්තොට වරාය හදන්න ගිහිල්ලා, මත්තල ගුවන්තොටුපළ හදන්න ගිහිල්ලා අලි ජීවත් වෙච්ච ප්‍රදේශ විනාශ කරලා තියෙනවා. ඒ නිසා අලින්ට ප්‍රදේශයක් වෙන් කරලා දෙන්න කියලා කරන ඉල්ලීමට පවා ඇහුම්කන් දෙන්න ආණ්ඩුව ලෑස්ති නැත්නම් ඒ කියන්නේ මොකද්ද? මේ ආණ්ඩුව කොම්පැනි කාරෙන්ට ඉඩම් දීම අරමුණු කරගත්තු ආණ්ඩුවක් මිසක් වනසතුන්ට ඉඩම් ටික ඉතුරු කරන ආණ්ඩුවක් හෝ ජනතාවට දෙන ආණ්ඩුවක් බවට පත් වෙලා නැහැ. ඒකෙන් පේන්නේ මොකද්ද? ගොවි ජනතාව ඡන්දය දීලා හදාගත්තර මේ ආණ්ඩුව ගොවි ජනතාවගේ ආණ්ඩුව නෙවෙයි. ගොවියා ගැන හිතන ආණ්ඩුව නෙවෙයි. අපි විශ්වාස කරනවා දැන් මේ රට පුරා උද්ඝෝෂණය කරන වල්සබ්ගොල උද්ඝෝෂණ වාඩිලා ඉන්න බොහෝ දෙනා ඡන්ද දෙන්නේ නැත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙන්න පුළුවන්. උන් කල්පනා කරන්නේ නැති මේ වෙලාවේ Tamanට ඒ දේ ගන්න පුළුවන් කියලා. අපි විශ්වාස කරනවා ඔය උද්ඝෝෂණයේ තිබුණේ ඡන්දෙට කලින් නම් ඡන්දය අස්සේ නම් අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂලා, චමල රාජපක්ෂලා ගිහිල්ලා පොරොන්දුවක්ම දෙවි අනිවාර්යයෙන්ම අපි මේක කර දෙන්නම් කියලා. හැබැයි දැන් ඒගොල්ලන්ට ඒක ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ ඡන්දය අරගෙන ඉවරයි. බලය අරගෙන ඉවරයි. දැන් බලය අතේ තියෙනවා. දැන් ජනතාවගේ හඬ වැඩක් නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා මේ බලය ගන්න ජනතාව රවට්ටන ධනපති දේශපාලනයේ රැවටිලිකාරී ස්වභාවය පිළිබඳව අපේ රටේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව වටහා ගන්නේ කවදාද? අන්න එදාට අපි හිතනවා ජනතාවගේ විමුක්තිය තීන්දුව කරන්න පුළුවන්කම තියෙනවා. ඒක වටහා නොගන්නේ නම් මේ ඛේද වාචකයේ මේ දුක්බර ජීවිතයේ හැමදාම මේ පාරායින් වල මේ කරන උද්ඝෝෂණ හැමදාම සිද්ධ වෙන නිසා අපි සතු වෙන වාක්‍යම තමයි මේ දිනේවත් වැඩ කරන ජනතාව, ගොවි ජනතාව මේ තමන්ගේ ප්‍රශ්නේ ඇත්ත ස්වභාවය වටහා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේ අපි ගත්තොත් අපේ රටේ කාන්තාවන්ගේ ප්‍රශ්නය මේ ශුද්ධ මූල්‍ය ණය වලට හිරවලා දිනවා. අපේ රට ලෝකෙට ණය කරලා තියෙනවා. රට ඇතුලේ කාන්තාවෝ පොදුවේ ගත්ත හැම ජනතාවම ණය වෙලා තියෙනවා. ඒකෙන් මේ කාන්තාවෝ විශාල ණය ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ ආණ්ඩු බලයට එනකොට ආණ්ඩු දී පොරොන්දුවක් තමයි මේ ශුද්ධ මූල්‍ය ණය වලින් මේ ගැමි ජනතාව නිදහස් කර ගන්නවා කියලා. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? මේ ශුද්ධ මූල්‍ය ණය ටික ගෙවා ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා මේක නිදහස් කරන්න කියලා ලොකු උද්ඝෝෂණයක් කරද්දී ආණ්ඩුව අරන් තියෙන කාගේ පැත්තද? ආණ්ඩුව අරගෙන තියෙන්නේ Tamanට ඡන්ද දීපු කාන්තාවගේ පැත්ත නෙවෙයි. ආණ්ඩුව අරගෙන තියෙන්නේ අර මූල්‍ය ණය බෙදාහරන කොම්පැනි කාරගේ පැත්ත. ඒ නිසා තමයි මේ ප්‍රශ්න උත්තර නැතුව තියෙන්නේ. අපි දන්නවා අපේ රටේ ජනතාවගේ අපේ රටේ ඡන්දදායකයන්ගෙන් බහුතරේ කාන්තාව. ඒ කාන්තාවන්ගෙන් බහුතරේ ඡන්ද දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. ඒ ඡන්ද ගත්තේ වුන් නිසා කාන්තාවන්ගෙන් ඡන්දය අරගෙන පීඩාවටපත් වෙච්ච, දුකටපත් වෙච්ච, ණයබරින් මිරිකිච්ච කාන්තාවන්ගේ ඡන්දය අරගෙන හදාගත්තු ආණ්ඩුවේ නායකයෝ දැන් මොලාද මොකද්ද? කාන්තාවන්ගේ ප්‍රශ්නේදී අහක බලාගෙන ඉන්නවා. ඒ ශුද්ධ මූල්‍ය සම්බන්ධ ප්‍රශ්නේදී අර ජාවාරම්කාර කොම්පැනි වල පැත්ත අරගෙන ඉන්නවා. ජනතාව දුකටපත් කරලා තියෙනවා. ඉතින් මේ හැම උදාහරණයකින්ම අපි දකින දේ මොකද්ද?
මේ ධනපති ආණ්ඩුවක් පෙනී ඉන්නේ කවුරු වෙනුවෙන්ද? ධනපති ආණ්ඩුවක් නියෝජනය කරන්නේ කවුද කියන එක දැන් තේරුම් ගන්න කාලේ හොඳටම ඇති. මේ ධනපති ආණ්ඩු නියෝජනය කරන්නේ අපිව නෙවෙයි, ඔබව නෙවෙයි, ජනතාව නෙවෙයි. මේ ධනපති ආණ්ඩු නියෝජනය කරන්නේ දුකටපත් වෙච්ච ගොවියා නෙවෙයි, පුසුරා කැමරට ලක් වෙච්ච කම්කරුවා නෙවෙයි, පීඩනයටපත් වෙච්ච කාන්තාව නෙවෙයි, අධ්‍යාපන නැති දරුවා නෙවෙයි, තරුණ රැකියාවක් නැති තරුණයා නෙවෙයි. මේ ධනපති ආණ්ඩු ධනපති නායකයෝ නියෝජනය කරන්නේ ප්‍රාග්ධන හිමියා, සල්ලිකාරයෝ, අයිතිකාරයෝ. ඒගොල්ලෝ තමයි නියෝජනය කරන නිසා ඔවුන්ව නියෝජනය කරනවා, ජනතාවගෙන් ඡන්ද ගන්නවා. අන්නේ ඡන්ද දෙන ජනතාවගේ මේ රැවටීම ඉවර කර ගැනීම අපි හිතන මේ වෙලාවේ ඉතාමත් වැදගත් තත්ත්වයක් කියලා. ඊළඟට අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නේ අද කේදවාචක වෙලා තියෙනවා. පහුගිය ජනාධිපතිතුමා කාලේ අපි කවුරුත් දැක්කා කවදාකවත් නැති විදිහට විදේශගත හිටපු සමහර අය අතින් ගුවන් ටිකට් පත අරගෙන ලංකාවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා දිනවන්න වැඩ කරලා ගියා. උන්ට විශාල විශ්වාසයක් තිබ්බා ගෝඨාභය රාජපක්ෂලා රට රකීවි, රට විරෝධ කියලා කිව්ව අය වෙනුවෙන් වැඩ කරાવી කියලා. මොකද අද මොකලා තියෙන්නේ මොකද්ද? අද වෙලා තියෙන්නේ මේ වසංගතය හමුවේ ඔවුන් පීඩාවටපත් කරලා තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් එහෙම තමන් වැඩ කරපු රටවල රස්සාව නැති වෙලා එළියට වැටිලා තානාපති කාර්යාලය ගාව ගිහලා හිඟන්නා වගේ හඬවෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවේ තානාපති කාලට උත්තරයක් නැහැ ඒකට. ආණ්ඩුවට උත්තරයක් නැහැ ඒකට. නිසා ආණ්ඩුව මේ විදේශ ශ්‍රමිකයව ගෙන්න ගන්න එක පරක්කු කරමින් ඉන්නවා, ගෙන්නන්න නැතුව ඉන්නවා. හැබැයි විදේශගත ශ්‍රමිකයා රටට විදේශ විනිමය ගේන්න ගිය කෙනා ගෙන්නන්න නැති ආණ්ඩුවේ නායකයින්ට පුළුවන් වෙලා තියෙනවා විදේශ රටවලින් සුද්දු ගෙන්න ලංකාවට. යුක්‍රේනෙන් කට්ටිය අරන් එනවා මෙහෙට. යුක්‍රේන කාරෝ ගෑල්ලා කොවිඩ් එක රට පුරා අරගෙන යනවා. විදේශ ඉන්දියන් කාරන්ටයින් එන්න දෙනවා. චීනෙන්ට එන්න දෙනවා. චීනෙන් එනකොට ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවේ සල්ලිකාරයෝ එනකොට ප්‍රශ්නයක් නැහැ. යුක්‍රේනෙන් එනකොට ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ ශ්‍රමිකයා ලංකාවට එන එක තමයි ප්‍රශ්නයක් බඩපත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ඡන්දයෙන් පත්තේ චාණ්ඩුව මේ තියෙන්නේ. එන කෙනාට මොකද සිද්ධ වෙන්නේ? එන කෙනාගෙනුත් විශාල වශයෙන් ගසා කෑමක් තියෙනවා. ගුවන් ටිකට් පතට සාමාන්‍ය ප්‍රමාණයකට 3-4 ගුණයක් අය කරගන්නවා. ආවට පස්සේ නිරෝධායනය වෙන්න ආණ්ඩුව තැනක් හදන වෙනුවට ඒ අයව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ගේ හෝටල් වලට දාලා බලහත්කාරයෙන් ඒ හෝටල් වල අඩු පහසුකම් යටතේ ලොකු මුදලක් ගසා ගන්නවා. ඒ නිසා මේ ව්‍යසනය, කොවිඩ් කියන්නේ ව්‍යසනයක්, වසංගතයක්. මේ ව්‍යසනය පවා තමන්ගේ හිතවත් ජාවාරම්කාරයන්ට මුදල් උපයා ගැනීමට ඉඩකඩ හදා දීපු, ඒ වෙනුවෙන් ජනතාව බිල්ලට දීපු ක්‍රමයක් මේ පවතින්නේ. නිසා ධනවාදයේ කොතන තිබ්බත් ඒක ඊටාත්ම නරක එකක්. ඊටාත්ම අමානුෂික එකක්. මේ අමානුෂිකත්වය අපි මේ දකිමින් ඉන්න කොවිඩ් තත්ත්වය තුල. ඒක තේරුම් ගන්න එක තමයි මම හිතන්නේ මේ වෙලාවේදී වැඩ කරන ජනතාවගේ, පීඩිත ජනතාවගේ වගකීම බවට පත් වෙන්නේ. ඒ නිසා විදේශගත ශ්‍රමිකයා මේක තේරුම් ගත්තොත් අපි හිතනවා අනාගතය වෙනස් කරගන්න අපිට ඉඩ කඩ තිබෙවි කියලා. ඒ නිසා මේ විදිහට අපි ගත්තොත් හැම තැනකම ප්‍රශ්න ගොඩක් තියෙනවා අපිට ඒවට උත්තර නැතුව අපි ඉන්නේ. දරුවන්ගේ අධ්‍යාපන බෙදවටලා තියෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා පාසල් පවත්වා ගන්න පුළුවන් කමක් නිසා ඔන්ලයින් අධ්‍යාපනයට යොමු කරනවා. හැබැයි ඔන්ලයින් අධ්‍යාපන ඵලයන් කියලා කිව්වට ඒකට ඕන පහසුකමකෝ. අපි දන්නවා සමහර අම්මා තාත්තට රස්සාව නැතුව තියෙනවා, ස්වයං රැකියාවක් කරගෙන නැති වෙලා තියෙනවා, වැටුප ලැබෙන්නේ නැතුව තියෙනවා, ජීවත් වෙන අමාරුකම් තියෙනවා. එයාසේ දරුවට ඩේටා කාඩ් එකක් කරන් දෙන්න අමාරුයි, ෆෝන් එක කරන් දෙන්න අමාරුයි. සමහර තැන් වලට අදාළ කරන සංඛ්‍යාත මේ සිග්නල් එක ලැබෙන්නේත් නැහැ. ඒ නිසා ඒ අමාරුකම් ඔක්කොම තියෙද්දී අර ඇති හැකි නැති බැරි මේ හැමදේනාම එක ධාරාවේ දාලා ඔන්ලයින් කීකේ අදගෙන යනවා. නිසා සාමාන්‍ය ගත්තොත් දුප්පත් දරුවෝ, අමාරුවෙන් ඉගෙන ගන්න දරුවෝ, ගම්බද දරුවෝ මේ අධ්‍යාපනයෙන් බිඳ වැටීම අනතුරක් තියෙනවා. ඒවට උත්තරයක් මේ ආණ්ඩුව තුල නැහැ. ඒ නිසා අපි තේරුම් ගත යුතු තියෙන්නේ මේ අපි නැවතත් කියන්නේ මොකද්ද? අපේ රටේ ජීවත් වෙන 90%කට වැඩි පීඩිත ජනතාව, වැඩ කරන ජනතාව, දීවර ජනතාව, ගොවි ජනතාව, තරුණ කණ්ඩායම්, කාන්තාව, ශිෂ්‍යයා මේ අපි හැමෝම පීඩාවටපත් කරපු ක්‍රමයක් තියෙනවා. ඒ පීඩාවට විලක් වෙලා තින්නේ එක පැත්තක ගත්තොත් ආර්ථික අර්බුදය, අනිත් පැත්තෙන් ගත්තොත් එimhe මේ ආණ්ඩු නියෝජනය කරන්නේ පෙනී ඉන්නේ ප්‍රාග්ධන හිමියා ධනපති පන්තියේ ජාවරම්කරුවා වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නොවන නිසා. ඒ නිසා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් හදා ගන්න අතුරු, ජනතාවගේ පාලනයක් නිර්මාණය කර ගන්න අතුරු, ජනතාව පාලකින් බවට පත් වෙන තුරු, වැඩ කරන ජනයා පාලනයේ බලය තමන් අතර ගන්න අතුරු මේ ප්‍රශ්න වලට කිසිදු උත්තරයක් ලැබෙන්නේ නැහැ කියන එක මම හිතන්නේ අපි තේරුම් ගත යුතු තියෙනවා. ඒ නිසා අද ලෝකේ පුරා වගේම අපේ රටේ මුණ පාලන මේ ප්‍රශ්න වලට ලබාගත හැකි හොඳ විසඳුම මොකක්වත් නෙවෙයි. වැඩ කරන ජනතාව පාලනය තමන් අතර ගන්න ඕන. වැඩ කරන ජනයාගේ පාලනයක් හැදෙන්න ඕන. වැඩ කරන ජනයා අනුන්ට තමන්ගේ පාලනය බාර දෙන වෙනුවට, වැඩ කරන ජනයා තමන්ගේ සතුරු පන්තියේ නායකයින්ට බලය දෙන වෙනුවට, වැඩ කරන ජනයා තමන්ගේ පන්තියට බලය ගන්න, ඒකට පෙරමුණ ගන්න ඕන. අපේ පීඩිත පන්තියේ නායකත්ව දෙන පෙරමුණ ගන්න වැඩ කරන ජනතාව, කම්කරු පන්තිය. අපි දන්නවා ලෝකේ ඉන්න දියුණුව පන්තියේ කම්කරු පන්තිය.
මේ සියලුම තාක්ෂණ උපකරණත් එක්ක වැඩ කරන්නේ වුන්. ඒ තාක්ෂණ උපකරණ අඳුනන්නේ වුන්. නිෂ්පාදනය කරන්නේ වුන්. නිර්මාණයන් කරන්නේ වුන්. මේ යන්ත්‍ර එක්ක වැඩ කරන්නේ වුන්. නිසා මේ යන්ත්‍ර හදන, යන්ත්‍ර සමග වැඩ කරන, යන්ත්‍රවල වේගෙන් වැඩ කරන, මේ තාක්ෂණෙත් එක්ක ගැටෙන, තාක්ෂණය හඳුනන දන්න, ලෝක නිර්මාණය කළ හැකි කියලා හැකියාව තියෙන වැඩ කරන ජනයා තමන්ගේ ඉරණම තමන් අතර ගන්න ඕන පිරිත් ජනතාවගේ අරමුණ වෙනුවෙන්. එහෙම නැත්නම් අපි විශ්වාස කරනවා මේ ලෝකෙට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ දිනේදී වැඩ කරන ජනතාව තමන්ගේ පාලනය, තමන්ගේ පන්තිය හඳුනාගත යුතුයි. තමන්ට වෙඩ තියපු පැයට වැඩ දින ඉල්ලනකොට වෙඩ තියලා මරා දාපු පන්තිය බලයට ගෙන වෙනුවට, ඒ පන්තිය පිටිපස්සේ යනවා වෙනුවට තමන්ගේ අරමුණු, තමන්ගේ අයිතිවාසිකම් දිනාගත හැකි, මේ සමාජයේ විනාශ කළ හැකි දේශපාලනයකට වැඩ කරන ජනතාව, ප්‍රමුඛ ජනතාව ආයතෝ තියෙනවා. දැන් අපි හොඳටම දන්න දෙයක් තමයි මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව ඉතාමත් අසමත් වෙලා තියෙනවා. අපේ රටේ අපි දන්න ඉතිහාසය තුළ මෙතරම් අසමත් වෙච්ච ආණ්ඩුවක් අපි කවදාකවත් දැකලා නැහැ. ඒ නිසා මේ අසමත් වෙච්ච ආණ්ඩුව දැන් තමන්ගේ බලය අදගෙන යන්න උත්සාහ කරමින් ඉන්නේ විවිධ තරජන ගර්ජන සහ මර්ධනයන් හමුවේ කියලා අපි දකිනවා. මේගොල්ලෝ හොඳටම අසමත්. මේ අසමත්කම් කොච්චරද? ධනපති ආණ්ඩු කවදාකවත් ජනතාවට වග කියන්නේ නැහැ. ජනතාවගෙන් වාකීම ගන්න නැහැ. අපි මේ දවස්වල මේ කොරෝනා ප්‍රශ්නේ මතුවලා තිනකොට අපි දැක්ක ඔය සමාජ මාධ්‍යවල බොහොම ලස්සන පැහැදිලි කිරීමක් තිබුණා. සංසන්දනය කිරීමක් තිබ්බා. මොකද්ද ඔවුන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳව. දැන් කලින් ආණ්ඩුවක් තිබුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ, රනිල් මහත්තයාගේ ආණ්ඩුවක් තිබ්බා. ඒ ආණ්ඩුව තියෙනකොට තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. මේ පාස්කු ප්‍රහාරය කියන්නේ විනාශය. පාස්කු ප්‍රහාරය පිළිබඳව එහෙම එකක් එනවා කියලා තොරතුරු ලැබිලා තියෙද්දි, තොරතුරු ඉදිරිපත් වෙලා තියෙද්දි, තොරතුරු ආණ්ඩුවට ලබා දීලා තියෙද්දි, තොරතුරු වලින් ජනාධිපති අගම දැනුවත් කරලා තියෙද්දිත් ඒ තොරතුරු තිබියදී ඒක වළක්වන්න සමත් වුණා. ඒ නිසා විශාල පිරිසක් මිය ගියා. ඒ නිසා වගකීම් විරුද්ධව වැඩ කරා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේකෙත් එහෙම තමයි. මේ කොවිඩ් තුන්වෙනි රැල්ලක් නැවත නිර්මාණය වෙනවාය, හැමතැනම කොවිඩ් පැතිරෙනවාය කියලා සෞඛ්‍ය අංශ විසින්, වෛද්‍යවරු විසින් ආණ්ඩුව දැනුවත් කරලා තියෙද්දි, අවුරුදු සමයේදී මේක වැඩිපුර පැතිරෙන්න පුළුවන් කියලා දැනුවත් කරලා තියෙද්දි, අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා ඒක ටිකක් බරපතල කියලා දැනුවත් කරලා තියෙද්දි, මේ බරපතලකම් ඔක්කොම දැනුවත් කරලා තියෙද්දිත් ආණ්ඩුව මොකද කරේ? අවුරුදු කාලේ රට නිකන් ඇතැරියා, මැදිහත් උනේ නැහැ. වගකීම් විරුද්ධව වැඩ කරා. ප්‍රතිඵලය දැන් මොකද? දැන් කොවිඩ් හැමතැනම පැතිරලා තියෙනවා. දැන් ජනතා මිය යන ප්‍රමාණය වැඩිලා තියෙනවා. රෝහල් වල ඉඩමදි වෙලා තියෙනවා. විශාල භීතියට ජනතාවපත් වෙලා තියෙනවා. ඉතින් එදා ආණ්ඩුව, කලින් තිබිච්ච ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේදී වගකීම් පැහැරේ වගේම මේ ආණ්ඩුව මේ වෙලාවේ මේ කොවිඩ් වසංගතයේ පැතිරීමේදී දැන වගකීම් පැහැරියා. මොකක් සඳහාද? වෙන මොකටවත් නෙවෙයි, ව්‍යාපාරිකයන්ට ලාභ ලබන්න. අනුර සහෝදරයා පැහැදිලි කරා පහුගිය කාලේ ව්‍යාපාරික කොහොමද ලාභ ලබලා තියෙන්නේ කියලා. ඔවුන්ගේ මිතුරෝ. එනිසා පහුගිය කාලෙත් මේ අවුරුදු සමය ගත්තමත් මේ ජනතාවට නිදහස යන ඉඩ ඇරියයි නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්ට ලාභ ලබන්න. අවුරුදු කාලෙම සුවඩ බඩු ගන්නවා. ඒ නිසා මහා පරිම නිෂ්පාදකයන්ට තමන්ගේ බඩු විකුණ ගන්න ඕන. ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ. ව්‍යාපාරිකයෝ ප්‍රාග්ධන අයිතිකාරෝ ලාභ ලැබිය යුතු තියෙනවා. ඒ නිසා ප්‍රාග්ධන හිමියා වෙනුවෙන්, මහා පරිම ව්‍යාපාරිකයන් වෙනුවෙන්, කල්ලු සල්ලිකාරෝ වෙනුවෙන් පෙනී හිටියා මිසක් ආණ්ඩුව ජනතාව ගැන හිතුවේ නැහැ. අද වෙලා තියෙන ඒක නිසා ජනතාවට දැන් ඒ වෙනුවෙන් විශාල පීඩාවක් ලක් වෙන සිද්ධ වෙලා තියෙනවා. බියන්සිත් ජීවිතෙන් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකෙම කියන්නේ මේ කාරණේ තමයි. ඉතින් ඒ ආණ්ඩුව තමයි අනිත් පැත්තෙන් ගත්තොත් දැන් මොකදලා තින්නේ? දැන් ආණ්ඩුව තමන්ගේ නිර්වෝත පෙන්වන්න පටන් ගන්න තියෙනවා. අපි කවුරුත් දන්නවා. ඊටම කෙටියෙන් කිව්වොත් එහෙම මේ ආණ්ඩුව පටන් ගන්නකොට චිත්‍ර ඇඳලා පටන් ගත්තේ. තරුණයා හිතුවා මේ ආණ්ඩුව තමන්ගේ නිසා තමන්ගේ ආණ්ඩුව හදාගත්තේ, තමන්ගේ ලෝකයක් හදන නිසා ඒ තමන්ගේ අදහස් චිත්‍රයෙන් අඳින්න ලෑස්ති වුණා. හැබැයි ආණ්ඩුව පෙන්වුවා එයාට තරුණයන්ට චිත්‍ර අඳින්න පුළුවන් ආණ්ඩුව කැමති චිත්‍ර විතරයි, අකමැතිව අඳින්න බෑ කියලා පෙන්වුවා. අධිරාජ්‍යවාද කරන චිත්‍රයක් අඳින්න මේක මට නැහැ කියලා කිව්වා. නිසා ආණ්ඩුවට ප්‍රශස්ති චිත්‍ර අඳින්න පුළුවන්, විරෝධී චිත්‍ර අඳින්න බෑ කියලා පෙන්වුවා. ළඟදිත් පරිසරය ගැන චිත්‍රයක් අඳිනම ඒ චිත්‍ර ගලවලා දැම්මා. නිසා චිත්‍ර අඳින්න පුළුවන්, හැබැයි ආණ්ඩුව ගැන විතරයි, ආණ්ඩුවට කැමතිව විතරයි වෙනස් දේවල් අඳින්න බෑ කියලා ආණ්ඩුව ඔප්පු කරලා තියෙනවා. සින්දු කියන්න පුළුවන්, ඒවා ආණ්ඩුව ගැන කියන සින්දු, ආණ්ඩුව හොද කියන සින්දු විතරයි, ආණ්ඩුව විවේචන කරන සින්දු බෑ කියලා ආණ්ඩුව ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තම අපේ රටේ ගෝඨාභය මහත්තයාට ඡන්ද දෙනකොට සමහරු හිතුවා ආවට පස්සේ ටිකක් වෙන රටක් හැදෙයි, අමුතු රටක් හැදෙයි, අර දේශපාලඥයෝ බලය ගත්තු නැති රටක්, දේශපාලඥයෝ බලෙන් ඉසුදුමා ගත්තු නැති රටක් හැදෙයි කියලා කතා කරන්නේ. මොකද අපි දැක්ක ඊපෙරදාත් අර පාරේ හෝන් ගහපු තරුණයව අතරවන තියෙනවා. ඒ නිසා දැන් මේකෙන් තේරුම් ගන්න මොකද්ද? ප්‍රභූ රත පෙලක් යනකොට පාර වැහුවට එරෙහිව ඒ වෙලේ මැදිහත් වෙලා ඒකට විරෝධය පළ කරලා හෝන් ගහන මැදිහත් තරුණ අතර ගන්නකොට තරුණයා තේරුම් ගන්න ඕන කම මොකද්ද? මේ හැදිලා තියෙන්නේ තමන් හිතපු ආණ්ඩුව නෙවෙයි කියන එක.
ඒගොල්ලෝ එහෙම ආණ්ඩු නෙවෙයි. ඒ නිසා අද හැම පැත්තෙම ගත්තොත් ඔප්පු කරමින් ඉන්නවා ජනතාව බලාපොරොත්තු වෙච්ච ආණ්ඩුව නෙවෙයි කියලා මේක. ඒක මේ පාලකයන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. අපි දන්නවා මේක මේ රාජපක්ෂවරුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. ධනපති ක්‍රමය ගෙනියන්න කවුද බලයට එන්නේ? ඒ ධනපති ක්‍රමය තුල ධනපති ක්‍රමය පවත්වාගෙන බලයට එන හැම කෙනාටම මේක කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක කරන්න වෙනවා. ඒ නිසා තමයි රවට්ටමින් බලය ගෙනියන්න සිද්ධ වෙලා තියෙන්නේ. රවට්ටන්න බැරි නම් තර්ජනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා පොගේ කාලේ Facebook වල ලියන්න කියලා ඉඩ දුන්නා. ඒ නිසා සමාජ මාධ්‍යවල තරුණු ලියන්න පටන් ගත්තා. හැබැයි ලියනකොට ආණ්ඩුවට පක්ෂවල ලියද්දි ප්‍රශ්නයක් නැහැ. විරුද්ධ ලියවු ගම ගත්ත අතරංගුවට. ඒ නිසා අද ලියන්න බෑ අතරංගුවට ගන්නවා. පාරේ හෝන් එකක් ගන්න බෑ අතරංගුවට ගන්නවා. බයවද්දනවා. ඒ නිසා බයවද්දලා ඒ කියන්නේ තනියම හුදකලාව නිර්මාණය වෙන විරෝධයන් බයවද්දලා ඒක මහ විරෝධයක් බවට පත්වනක වළක්වන්න දැන් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? අපි හැමෝටම කියනවා හැමෝගම විරෝධයක් තියෙනවා. කවුරුත් මේ සිද්ධ වෙනට අකමැති බව අපි දන්නවා. නමුත් ඒවා හුදකලාව තැන් තැන්වල හුදකලා විරෝධයන් ලෙස තිබුණොත් ඒක ප්‍රතිඵලයක් නිසා මේ විරෝධයන් සියල්ල එකට එකතු වෙන්න ඕන. ඒ විරෝධයන්ට නිවැරදි නායකත්වයක් තියෙන්න ඕන. ඒ විරෝධයන් හොඳ පැත්තකට එකතු වෙන්න ඕන. නැත්නම් මේ විරෝධයන් සියල්ල එකතු වෙලා ඒක ප්‍රතිඵලයක් ලෙස තවත් ධනපති නායකයෙක් ගෙන ගන්නවා නම් මේ විරෝධයන් සියල්ල එකතු වෙලා ඒක ප්‍රතිඵලයක් ලෙස තව ධනපති ආණ්ඩුවක් නම් ගේන්නේ. මේ විරෝධයන් සියල්ල එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී හර මොකක් හරි එකක් ඉස්සරහට දාගෙන ඒ වෙනුවෙන් නැවත ධනපතිකමේ ශක්තිමත් කිරීමක් නම් කරන්නේ. අපි හිතනවා එතකොට අර කලින් වැටිච්ච වලේ නැවත වැටීමක් සිද්ධ වෙනවා. නිසා අපි දකින්නේ මේ වෙලාවේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයා, ශිෂ්‍යෝ, කාන්තාවෝ, දිවර ජනතාව, ඒ වගේම අපි ගත්තා අපේ සුළු පරිමාණ ව්‍යාපාරික කරන අය, ස්වයං රැකියා කරපු අය, පොදු ජනතාව පීඩාවට පත් වෙච්ච හැම දෙනාටම තියෙනවා තමන්ගේ පීඩාවට එරෙහිව අරගලයක් තියෙනවා. තමන්ට වඩා යහපත් සමාජයක් දිනා ගැනීම සඳහා වෙච්ච වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරන්න බෑ හුදකලාව. ඒක ඉටු කරන්න බෑ වැරදි මාවත්වල ගිහිල්ලා නිසා අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන. ඒ නිසා අපේ රටේ ලෝකේ පුරා වගේම අපේ රටේ ධනවාදයෙන් පීඩාවටපත් වෙච්ච ජනයා එකම එකට එකතු කළ යුතු තියෙනවා. එකතු විය යුතු තියෙනවා. ඒ එකතු විය යුත්තේ නිවැරදි නායකත්වයක් එක්ක. නිවැරදි වැඩපිළිවෙලක් එක්ක. නිසා අපි විශ්වාස කරන මේ වෙලාවේදී වැඩ කරන ජනයාට පීඩිත ජනයාට නායකත්වය දීලා ඕන් එකතු කරලා ඕන මෙහෙවන්න පුළුවන් නිවැරදි වැඩපිළිවෙල තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ලංකාවේ සැබෑම මේ ව්‍යාපාරය වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ තමයි කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වල බැඳ ගන්න එක, ජනතා විමුක්ති පෙරමුණේ භාවිතාව තුළින් ඉගෙන ගන්න එක, ජනතා විමුක්ති පෙරමුණ තමයි හැම විටකම ජනතාවගේ අයිතිවාසිකම් වලින් ඇත්තට පෙනීදලා තියෙන නිසා තමන්ගේ අයිතිවාසිකම් වලින් පෙනී ඉන්න තමන්ගේ අයිතිය දිනාදෙන අරගල කරන ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්වල බැඳ ගමන හැරෙන්න වෙන උත්තරයක් ජනතාවට නැහැ. නමුත් අපි දකින්න දේ මොකක් පහුගිය කාලේ වෘත්තීය අරගල දිනා ගන්නකොට ජනතා විමුක්ති පෙරමුණේ සමිතියට එකතු වෙනවා. ඒකත් අත්වල බැඳ ගන්න හැබැයි ඡන්දයක් ආවට පස්සේ ධනපති නායකයට ඡන්ද දෙනවා. ඒ නිසා අපි දකින්නේ මෙන්න මේ දේශපාලන වෙනස් කරගත යුතු තියෙනවා. අයිතීන් දිනා ගැනීමට එකතු වෙන ජනතා විමුක්ති පෙරමුණත් එක්කම එකතු වෙලා ඇයි අපට බැරි අපේ ආණ්ඩුවක් හදන්න කියන අදහස වැඩ කරන ජනතාවට එන්න ඕන. නිසා වැඩ කරන ජනතාවට අපි ඉල්ලා සිටින්නේ අපි අවධාරණ කරන්නේ වැඩ කරන ජනතාව මේ කුරුළු ලෝකේ වෙනස් කිරීමේ සටනේ පෙරමුණ ගන්න ඕන. මේ සූරා කරන ලෝකය, අසනීපෙට බෙහෙත් ටිකක් නැති ලෝකය, මිනිස්සු මැරෙන්නේ නැත්තර තියෙන ලෝකය, මිනිස්සු මැරෙද්දී ප්‍රාග්ධන හිමියා රටින් පැනලා යන ලෝකය වෙනස් කරන්න ඕන. වෙනස් කරලා අපි කාටත් සාධාරණ කාටත් සමානව සලකන වඩා යහපත් සමාජයක් හදන්න ඕන. සමාජවාදී සමාජයක් හදන්න ඕන. වෙන උත්තරයක් අපිට නිසා මේ ධනවාදය වෙනස් කරලා සමාජවාදී සමාජයක් ගොඩනැගීම අපි අරමුණ. මේ දිනේ අරමුණත් ඒක. අපි දන්නවා මේ දින නිර්මාණය වුණේ වැඩ කරන ජනතාවගේ පැයට වැඩ දිනේ සටන් කරලා. මේ දිනයක් ලෙස ලෝකෙ පුරා ප්‍රකාශයටපත් කරේ එදා තිබිච්ච දෙවෙනි ජාත්‍යන්තර වමේ ජාත්‍යන්තර. ඒ නිසා වමේ ව්‍යාපාරය තමයි කම්කරපන්තියට අයිති ව්‍යාපාරය. නිසා වමේ ව්‍යාපාර සමග එකතු වෙලා වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අපි කවුරුත් වැඩ කරන්න ඕනකම තියෙන නිසා අවසාන වශයෙන් අපි කියන්නේ මොකද්ද මේ දිනේදී අපේ රටේ වැඩ කරන ජනතාව අපි ඉල්ලා සිටිනවා පෙරමුණ ගන්න කුමක් සඳහාද? තව තවත් ධනපති ආණ්ඩුව හදන්න නෙවෙයි, ධනපති නායකයෝ ගේන්න නෙවෙයි, ධනවාදයේ ශක්තිමත් නැ පැත්තට නෙවෙයි, ධනවාදයේ පරදා වැඩ කරන ජනතාවගේ බලයක් වෙනුවෙන් පෙරට එන්න. ඒ වැඩ කරන ජනතාවගේ සටන වැඩබිමේදී වගේම තමන්ගේ සටන් බිමේදී වගේම මහපාරේදී වගේම ඡන්ද පොලේදීත් ඒ සටන ඒ අර්ථය තියාගන්න. මහපාරේ කරන සටනේ තියෙන අර්ථයම ඡන්ද පොලට තියලා මහපාරේ කරන සටනේ තමන්ට ප්‍රතිවිරුද්ධ කෙනා ඡන්ද පොලේදී ආපහු තෝරගන්න එපා. මහපාරේ කරන සටනේදී වැඩපොලේ සටනේදී තමන්ට ප්‍රතිවිරුද්ධ වෙන්න තමන් මර්ධනය කරන ව්‍යාපාරයේ ඒ අය පරාජයටපත් කරලා තමන්ගේ පාලනයක් නිර්මාණය කිරීම සඳහා පෙරට එන්න අපි ලස්සන පීඩිත ජනතාවගෙන් හැම කෙනාගේම දැන් මෙතෙක්කල් අපේ රටේ දේශපාලන ගමන් ගිය ගමන් මඟ වෙනස් කරලා අපි දැන් නව ගමනක් යන්න ඕන. මේ කොවිඩ් තත්ත්වය පව අපිට බල කරලා තියෙන එක නිසා මේ රට
විනාශ වෙලා ආර්ථිකය වැටිලා රට මිලේච්ඡත්වයට ගිහිල්ලා රට නරුම භාවයට ගිහිල්ලා වනාන්තර විනාශ කරන ගස් කපන පස් කපන ගල් කඩන වැලි ගොඩ දාන පරිසර විනාශ කරන කෑම වලට වස දාන වස ආහාර ගැනලා බෙදන මනුෂ්‍යත්වයේ නැති මිනිසුන්ට වස වේකුණලා සල්ලි හම්බ කරන මිනිසුන්ගේ පරිසර විනාශ කර සල්ලි හම්බ කරන මුදල මූලික කරගත්තු ලාභ මූලික කරගත්තු ලාභ වෙනුවෙන් මුදල් වෙනුවෙන් මහ ජනතාවගේ ජීවිත විනාශ කරන පරිසර විනාශ කරන මිනිසුන් මහමග මැරෙන ඉඩ හරින මිනිසුන්ට හුස්ම ගන්න හුස්ම ටික පවා නැති කරන ඒක විකුණන්න උත්සාහ කරන මේ කුරුරු ම්ලේච්ඡ ධනපතකමේ පරාජයටපත් කරලා ඒ වෙනුවට සාමූහිකත්වයේ තියෙන සහෝදරත්වයේ තියෙන සමානත්වයේ තියෙන මිනිසුන්ට මිනිස්සුගේ ජීවත් වෙන්න පුළුවන් නව සමාජයක් හදන්න ඕන. සමාජයක් හදන්න ඕනේ. සමාජවාදී සමාජ ගොඩනැගීම සඳහා මේ දිනේදී අධිෂ්ඨාන කරගමු. ඒ වෙනුවෙන් එකතු වෙමු, සංවිධානය වෙමු, නායකත්වයේ ගමු. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් අපි එකතු වෙලා හදාගත්තු ජාතික ජන බලවේග පුළුල් ජනතා ව්‍යාපාරය ඒක සමග අත්වල බැඳගෙන ලංකාවෙන් ධනවාදයේ පරද්දලා ධනවාදය තුරල් කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන සමාජවාදී ලංකාවක් වෙනුවෙන් පෙරට එන්න කෙන ඉල්ලීම කරමින් සඳහා හැම දිනාටම මේ දිනේදී ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්න ඔබ හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි.